ඊළඟ ප්‍රශ්න පත්‍රය බලමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ ව්‍යුහගත රචනා එක්තරා භෞමික පරිසරයක ශක්ති පිරමීඩයක අදාළ දත්ත වගුවේ දක්වලා තියෙනවා. නිෂ්පාදකින් හා ප්‍රාථමික යැපෙන්නන්. ඒතර ඔබට පේනවා මේ ශක්තිය අපි දන්නවා ශක්ති මට්ටමින් මට්ටමට ගමන් කරනකොට පුතේ 10%යි ඊළඟ ශක්ති මට්ටමට යන්නේ. ඉතුරු 90%ම අපතේ යනවා. අපතේ යනවා කියන්නේ ජීවියාගේ ශ්වසනය සහ බහිස්රාවයට වැය වෙනවා. එහෙනම් මෙතන 20000 නම් මෙතන 2000යි. ඊළඟට 10%ක් කියන්නේ මෙතෙන් දෙන්නේ කීයද පුතේ? 200යි. ඉතින් පෝෂි මට්ටම් අනුව මේක ලකුණු කරන්න 1 2 3 4 20000යි පළවෙනි පෝෂි මට්ටමට ශක්ති පහතක්ෂමත් තීර ප්‍රස්ථාරයකින් දක්වන්නේ. තීර ප්‍රස්ථාරයකින් දක්වන්න තියෙන හරිනේ. ඒතර පළවෙනි එකේ 20000යි මෙහෙම තීරු විදියට දක්වන්න තියෙන්නේ. දෙවෙනි එකේ 2000යි ඊළඟ එකේ 200යි ඒක චූටියට මේකේ 20යි හරිනේ. ඒතර 1 2 3 4 ඔන්න ඔය විදිහට තීරු ප්‍රස්ථාරයක් අඳින්න කියලා තියෙනවා. 100යි. පෝෂි මට්ටමින් පෝෂි මට්ටමට ශක්තිය ෂය වෙන්නේ ඇයි? මොකද්ද හේතුව? 90%ක් ශක්තිය උත්සර්ජනය වෙනවා. මොකටද? 60%ක් ශ්වසනය සඳහා 30%ක් බහිස්රාවය සඳහා. එම ජීවීන්ගේ ශ්වසනය සහ බහිස්රාවයට ශක්තිය වැය වෙන නිසා. ඊළඟ එක පාරිසරික සමතුලිතතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අදහස ලියා ගන්නව නම් මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ස්වාභාවික සම්පත් කාර්යක්ෂම ලෙස පරිභෝජනය කිරීමේදී පාරිසරික ගැටලු අවම කරමින් එම අවශ්‍යතා අවම කර ගැනීම මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ස්වාභාවික සම්පත් කාර්යක්ෂම ලෙස පරිභෝජනය කිරීමේදී පාරිසරික ගැටලු අවම කරමින් එම අවශ්‍යතා ඉටු කර ගැනීම. ගෝලීය උණුසුම ඉහළ යාම කෙරෙහි නිදහස් වන අවස්ථා කාබන් ඩයොක්සයිඩ් හරිතාගාර වායුවෙන් නිදහස් වන අවස්ථාවක් හිස්තැන මත ලියන්න. කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙන්නේ පොසිල ඉන්ධන දහනයෙන්. පොසිල ඉන්ධන දහනය ඊට පස්සේ මෙතේන් නිදහස් වෙන්නේ කැලිකසල හා වගුරු බිම් ආශ්‍රිතව. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නිදහස් වෙන්නේ කොහෙද? ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍රවලින්. ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍රවලින්. මේකෙම තව අහන්න පුළුවන් එකක් තමයි සල්ෆර් ඩයොක්සයිඩ් කියන එක. මේක දීලා නැහැ. සල්ෆර් ඩයොක්සයිඩ් නොත් හරිතාගාර වායුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ගිනි කඳු, ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ඉන්ධන දහනය. ගිනි කඳු, ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ඉන්ධනයේ සල්ෆර් ඩයොක්සයිඩ් වලට මම කිව්වේ. දැන් ඒකට අමතරව අහන්න පුළුවන් අනිත් එක තමයි ඒක. පැහැදිලිද? ගිනි කඳු, ගල් අඟුරු හා පෙට්‍රෝලියම් ඉන්ධන දහනය. ඊළඟ දිගුකල් පවත්නා කාබනික දූෂකවල විශේෂ ලක්ෂණ දෙකක්. මොනවද පුතේ? දිගුකල් පවත්නා කාබනික දූෂක ඉතා දිගු කාලයක් පරිසරයේ නොනැසී පවතී. ඉතා දිගු කාලයක් පරිසරයේ නොනැසී පවතී. අනිත් එක තමයි ආහාර දාම ඔස්සේ ජීවී දේහ තුල එක්රැස් වේ. අනිත් එක ඉතා විශාල ප්‍රදේශයක පැතිරලා යනවා. ඊළඟ එක තිරසාර කෘෂිකාර්මික භාවිත ලෙස බහුභෝග වගාව හා ජෛව පලිබෝධ පාලනය හැඳින්විය හැක. බහුභෝග වගාවේ වාසියක් මොකද්ද? රෝග පැතිරී විනාශ වී යාමේ අවදානම අඩුයි නේද? ඇයි එකම බිමේ භෝග වර්ග කිහිපයක් වගා කරනවා. ඉතින් එතකොට රෝග පැතිරිලා භෝග වර්ග විනාශ වී යාමේ අවදානම අඩුයි. එසේ ජෛව පලිබෝධ පාලනය යොදා ගන්න අවස්ථාවක් සඳහා උදාහරණයක්. ඔව්. ජෛව පලිබෝධ පාලනය කර ගන්න අවස්ථාවක් තමයි පුතේ පොල්කොළ කුහර කුරුමිනියා විසින් රතු පොල් කුරුමිනියාගේ කීටයා මත විතර දානවා. එතකොට මොකද්ද මේ ජෛව පලිබෝධයේ පාලනය කියන්නේ? එක් ජීවියෙක් පාලනය කරන්න තවත් ජීවියෙක් යොදා ගැනීම. පැහැදිලිද?
එක් ජීවියෙක් පාලනය කරන්න තවත් ජීවියෙක් යොදා ගන්නවා. එහෙනම් ඒකට උදාහරණය පොල්කොළ කුහර කුරුමිනියා විසින් රතුපොල් කුරුමිනියාගේ කීටයා මත බිත්තර දැමීම. බහුභෝග වගාව සහ ජෛව පලිබෝධ පාලනය කියලා කියන්නේ තිරසර කෘෂිකාර්මික භාවිත තව දෙකක් අහනවා. මොනවද තව මේ එන්නේ? ඉහත සඳහන් භාවිත හැර වෙනත් එකක් තමයි පුතේ කාබනික පොහොර භාවිතය. අනිත් එක තමයි පරිසර සමතුලිතතාව සඳහා නැවත වනවගා කිරීම. පරිසර සමතුලිතතාව සඳහා නැවත වනවගා කිරීම. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ජීවීන්ගේ දේහ විවිධ සංයෝග රැසකින් සමන්විත වේ. මෙම සංයෝග විවිධ මූලද්‍රව්‍ය සංයෝජනයෙන් සෑදී ඇත. සජීව පදාර්ථයේ බහුලවම අඩංගු මූලද්‍රව්‍ය 4. මොනවද බහුලවම අඩංගු මූලද්‍රව්‍ය 4 ඔබ දන්නවා? කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්. මේක අපි ගත්තොත් ඔක්සිජන් තමයි 65ක් තියෙන්නේ. ඕන ප්‍රතිශතයක් ලියා ගන්න. ඔක්සිජන් 65යි, කාබන් 18යි. ඊළඟට හයිඩ්‍රජන් 10යි, නයිට්‍රජන් 3යි. ප්‍රතිශතේනොත් මතක තියා ගන්න හදිසියවත් එහෙම ඇහුවොත්. හරිනේ. ඊට පස්සේ දේහයේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රෝටීන කුමන නමකින් හැඳින්වෙයිද? ඔබ දන්නවා ජෛව රසායනික ප්‍රතික්‍රියා ඒවට අපි කියන්නේ එන්සයිම කියලා. එන්සයිම කියන්නේ ප්‍රෝටීන. පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් වෙන්නේ මොන ප්‍රෝටීන් මොන එන්සයිමෙන්ද? ඇමයිලේස් කියන එන්සයිමෙන්. ඇමයිලේස්. ඊළඟට ශාක සෛලවල ජීවී දේහේ දැනුම එකකේ සෛලයයි ශාක හා සත්ත්ව සෛලවල සමානකා තියෙනවා. ඒතර මෙතන අහන්නේ පුතේ ශාක සෛලවල ඇති නමුත් සත්ත්ව සෛලවල නොමැති ඉන්ද්‍රියිකාවක් අහන්නේ. නොමැති ඉන්ද්‍රියිකාවක්. දැන් උතන සෛල බිත්තිය ඇත නැත කියන එක පාවිච්චි කරන්න එපා. ඉන්ද්‍රියිකාව විදියට ගත්තොත් අපිට මෙතන ලියන්න වෙන්නේ හරිත ලව. මතක තියාගන්න රික්තක කියන එකෙත් පුතේ විශාල රික්තක ශාක සෛලවල තියෙනවා, කුඩා රික්තක සත්ත්ව සෛලවල තියෙන්න පුළුවන්. ඒක නිසා රික්තක කියන එකක් ලියන්න බෑ. සමහරවිට ඒ මාකින් ස්කීම් එකෙත් බලාපොරොත්තු වෙන එකම හරිත ලව. ඒතර එම ඉන්ද්‍රියිකා මගින් ඉටු කරන කෘත්‍ය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ඊළඟ එක ජීවී සෛල තුළ ශක්තිය නිපදවීමේ ක්‍රියාව සෛලීය ශ්වසනය ලෙස හැඳින්වෙනවා. රූපය දැක්වෙන්නේ ශ්වසනයේදී අවශ්‍ය. ඒ කියන්නේ මේ ශ්වසන මානයක්. ඒතර ඔබ දන්නවා මේක ඇතුළට අපි දාලා තියෙන්නේ මොනවද? KOH. KOH කියන්නේ මොනවද පුතේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාර්යය තමයි මේ ඇටෝම තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය. ඇටෝම තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය. ඒතර මේ ඇටෝම මෙන්න මේකයි වෙන්නේ. දැන් මේ බීජ ශ්වසනයේදී ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් එක මේ ඇටෝම තුල මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තුල අවශෝෂණය වෙනවා. එතකොට මේකේ වායු පරිමාණය යම් අඩුවක් වෙනවනේ පුතේ. ඒ අඩුව පුරවන්න මේ වර්ණවත් ද්‍රවය මේ කොස්සේ ඉහළට ගලාගෙන එනවා. ඒතර මේ ඉහළට ආපු ද්‍රව පරිමාව සමාන වෙනවා. වැය වූ මොන පරිමාවටද? ඔක්සිජන් පරිමාවට. පැහැදිලිද? කවුරු හරි කිව්වොත් මෙතන ඝන සෙන්ටිමීටර් 5ක ද්‍රව පරිමාවක් ඉහළට ගියා කියලා. එහෙනම් මෙතන ඔක්සිජන් උත් ඝන සෙන්ටිමීටර් කීයක්ද වැය වෙලා තියෙන්නේ? 5යි. එතන මේකෙදී අපි උපකල්පන දෙකක් කරනවා. එකක් තමයි මේක ඇටෝම තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් පරිමාව නොගෙනී හැකි තරම් කුඩායි කියලා. ඒක එක උපකල්පනයක්. මම කියන්නේ මෙතෙන්ට අදාළ එකක් නෙමෙයි. අනිත් උපකල්පනය තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම කිව්වොත් හරි. අනිත් උපකල්පනය තමයි පුතේ මේකේ ඉහළ යන ද්‍රව පරිමාව සමාන වෙනවා වැය වෙන ඔක්සිජන් පරිමාව. එතන මෙහිදී ඔක්සිජන් වැය වූ බව ඔබ තහවුරු කරන්නේ කොහොමද? වර්ණකල ජලය වීදුරු නලය දිගේ ඉහළට ගමන් කිරීම. මේක තමයි නිරීක්ෂණය. පැහැදිලිද? වර්ණකල ජලය
වීදුරු නලය දිගේ ඉහළට ගමන් කිරීම. බහුසෛලික සතුන්ගේ නිශ්චිත කාර්යයන් ඉටු කිරීම සඳහා හැඩගැසුණු සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. සත්ව පටක කිහිපයක් හා ඒවායේ කෘත්‍යයන් පහත දැක්වේ. ඉහත සටහනේ y ලෙස දක්වා ඇති පටක වර්ගය. එතකොට සත්ව පටක වර්ග 4 අපිච්ඡේද පටක, සම්බන්ධක පටක, අනිත් එක මොකද්ද? පේශි පටක, ස්නායු පටක. එතකොට y කියන්නේ මොන පටකයේද? පේශි පටකය. මිනිස් දේහයේ එවැනි පටක වර්ගයකට උදාහරණයක් අපි දන්නවා කංකාල පේශි පටකය, සිනිඳු පේශි පටකය, හර්ට් පේශි. කංකාල, සිනිඳු, හර්ට් මේ ඕනම එකක් ගන්න පුළුවන්. දූවිලි බැක්ටීරියා ඇතුළු කිරීමට නාස්කුහරය තුල තියෙන්නේ පක්ෂමදර අපිච්ඡදයක්. මතක තියාගන්න. නිකම් අපිච්ඡදයක් නෙමේ, පක්ෂමදර අපිච්ඡදයක්. ඔබ දන්නවා කෙඳි කෙඳි වගේ පක්ෂම තියෙනවා. නාස්කුහරය හරහා ගමන් කරන වාතයේ සිදුවන වෙනස්කම්. මොනවද පුතේ සිදුවන වෙනස්කම්? එකක් තමයි ආශ්වාස වාතයේ තෙත්වීම. ඒ කියන්නේ ආශ්වාස වාතයේ ජල වාෂ්ප එකතු වෙනවා. ආශ්වාස වාතයේ තෙත්වීම, අපද්‍රව්‍ය ඉවත් වීම, ශරීර උෂ්ණත්වයට පත්වීම. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරන ප්‍රධාන ඉන්ද්‍රිය වෘක්කවේ. මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙන මොනවද පුතේ? අතිපරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය සහ ස්‍රාවය. අවස්ථා තුනම මතක තියාගන්න. එක ආකාර වලින් අහනවා. පිළිවෙලින් මතක තියාගන්න. අතිපරිශ්‍රාවණය ඒ කියන්නේ ගුච්චිකාවෙන් පහළට පෙරලා යනවා. වරණීය ප්‍රතිශෝෂණය කියන්නේ අවශ්‍ය දේවල් උරා ගන්නවා. ඊළඟ එක මුත්‍රාවල අඩංගු නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය යූරියා, යූරික් අම්ලය, ක්‍රියටිනින්. ක්‍රියටිනින්. දැන් මෙන්න මෙතන විද්‍යුත් ඍණතාව විචලනය වෙන ආකාරයක් දෙන්නේ. C යනු දෙවන ආවර්තයේ පිහිටි මූලද්‍රව්‍යයක්. එතකොට C කියන්නේ දෙවන ආවර්තය. ඔබ දන්නවා දෙවන ආවර්තයේ විද්‍යුත් ඍණතාව උපරිම වෙන්නේ මොන මූලද්‍රව්‍යද? ෆ්ලුවරින් වල. ඒතර අපි මෙතන ලියාගමු C කියන්නේ ෆ්ලුවරින් නම් මේ අනුයාත මූලද්‍රව්‍යනේ. මේක ඔක්සිජන්, මේක නයිට්‍රජන්. පැහැදිලිද? ඒතර එතනින් පස්සේ මේ බලන්න ෆ්ලුවරින් 7 වෙනි කාණ්ඩේ 8 වෙනි කාණ්ඩේ එක්කෙනාට විද්‍යුත් ඍණතාවක් නැහැ. යාගේ ලකුණු කළ නැහැ. එතකොට මෙතන තියෙන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ එක්කෙනා වෙන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්. අන්න ඒ විදිහට තීරණය කළ පුතේ මේක දාගන්න ඕනේ. එතකොට මෙයාගේ අපි දන්නවා පරමාණු ක්‍රමාංකය 9යි. 9. එහෙනම් මෙතන ඉන්නේ 8, මේක 7, මේක 10, 11, 12, 13, 14. එතන පරමාණු ක්‍රමාංකය ලියාගෙන මූලද්‍රව්‍ය ටික හඳුනාගත්තොත් අන්න ඊට පස්සේ අපි සංකේත වලින් ඔය උත්තර ලියන්න ඕනේ. පැහැදිලිද? සංකේත වලින් උත්තර ලියන්න ඕනේ. හැබැයි සංකේත වලින් උත්තර ලියන්න ඕනේ. හැබැයි දරුවනේ මේ ටික හඳුනාගෙන තමයි අපි උත්තර ලිවීමට පටන් ගන්න ඕනේ. එතකොට අපිට හරිම පහසුයි. මේක තියෙන්නේ මූලද්‍රව්‍ය අතරින් පස්වන කාණ්ඩයට මූලද්‍රව්‍ය. ප්‍රස්ථාරයේ දැක්වෙන මූලද්‍රව්‍ය අතරින් පස්වන කාණ්ඩයට මූලද්‍රව්‍ය. ඒතර ඔබ දන්නවා මෙතන මේක 9 වෙනි මේක 7 වෙනි කාණ්ඩය කියලා කියන්නේ පුතේ. මේක 6 වෙනි කාණ්ඩයේ ඔක්සිජන්, නයිට්‍රජන් තමයි කීවෙනි කාණ්ඩෙද? 5 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එහෙනම් A කියලායි ලියන්න ඕන මෙතන. නයිට්‍රජන් කියන එක නෙමෙයි. ඉහත දක්වන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පරමාණු ක්‍රමාංකය 7යි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් මොකද්ද? 2යි 5යි. 2යි 5යි. ඊළඟට මූලද්‍රව්‍ය අතරින් අඩුම පළමු අයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය. ඒතර ඔබ දන්නවා පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට තමයි පළමු අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ. එහෙනම් මෙතන පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් තියෙන්නේ මොකද්ද? සෝඩියම්. එතන මෙතෙන්ට ලියන්නේ මූලද්‍රව්‍ය D කියන එකයි ලියන්නේ. D. එතකොට මෙන්න මේ දීපු දත්තයෙන් තමයි ඒ කියන්නේ විද්‍යුත් ඍණතාව උපරිම වෙන්නේ. ෆ්ලුවරින් කියන එක දැනගෙන හිටියාම මේ ඔක්කොම ටික හොයාගන්න පුළුවන්. ඒකයි වැදගත් වෙන්නේ. ප්‍රස්ථාරයේ සඳහන් B සහ D මූලද්‍රව්‍ය. ඒතර අපි දන්නවා B කියන්නේ B ඔක්සිජන්, D වල සංයුක්තාව
එකයි B වල සංයුක්තාව sorry 2යි. ඇයි? 6 වෙනි කාණ්ඩයේනේ සංයුක්තාව 2යි. D වල සංයුක්තාව 1යි. එතකොට කවුරු හරි මෙන්න මෙහෙම ලිව්වොත් මේ සූත්‍රය DD2 කියලා මේ උත්තරේ වැරදි පුතේ. පැහැදිලිද? මතක තියාගන්න සූත්‍රයක් ලියනකොට අපි ඉස්සෙල්ලා ලියන්නේ ලෝහය. එහෙනම් D සෝඩියම්නේ ලෝහය. D ඉස්සෙල්ලා ලියනවා. ඊට පස්සේ D ඊට පස්සේ ලියනවා. B වල සංයුක්තාව 1යි B වල සංයුක්තාව 2යි. මේ දෙක මාරු වෙනවා කියන්නේ උත්තරේ ඉන්නේ B2B. B2B. ඒක තමයි හරි උත්තරේ. මේක අනිත් පැත්තට ලිව්වොත් වැරදි. මේ විදිහට ලිව්වොත් උත්තරේ වැරදි. පැහැදිලිද? කවදාවත් අලෝහයක් ඉස්සරහින් ලියන්නේ නැහැ. ලෝහමය මූලද්‍රව්‍ය තමයි සමීකරණේ ඉස්සරහින් ලියන්නේ. D2B. ඊළඟට හතරවෙනි එක තියෙන ඉහත ප්‍රස්ථානයේ B මූලද්‍රව්‍ය. ඒතර B කියන්නේ අපි දන්නවා මෙතන තිබුණේ ඔක්සිජන්. B මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග සාධන සංයෝගයේ පවත්නා බන්ධන වර්ගය. ඒතර අපි දන්නවා හයිඩ්‍රජන් එක්ක නම් ඔක්සිජන් දක්වන්නේ මොන බන්ධනද? සහ සංයුජ බන්ධන. ඊට පස්සේ ඒකේ ලුවිස් ව්‍යුහය අඳින්නලු. ඒතකොට ජලය සහ ඔක්සිජන් අතර. ඒ කියන්නේ අපි දැන් මේ ජල අණුවක දන්නවනේ පුතේ මෙතන B කියලා දානවා. මෙන්න හයිඩ්‍රජන්. මේ ගොඩක් වෙලාවට මේ ජල අණුවේ ලුවිස් ව්‍යුහය අහනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට මතක තියාගන්න. ඒතර මේක කවුරු හරි මෙහෙම ලිව්වොත් මෙහෙම H දාලා කවුරු හරි මෙතන ඔක්සිජන් දැම්මොත් වැරදි. මෙහෙම ලිව්වත් හරි. හරිනේ? සාමාන්‍යයෙන් අපි කෝණික හැඩයක් අරගන්නේ ඔන්න ඔය නිසා කියලා කියනවා තමයි ලුවිස් ව්‍යුහය. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුග්ම දෙපැත්තට දැම්මත් කමක් නැහැ, එක පැත්තට දැම්මත් කමක් නැහැ. විශිෂ්ට තාපධාරිතාව ඉහළ අගයක් ගන්නේ ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බලය නිසා. ඒකයි උත්තරේ එන්නේ. පැහැදිලිද? ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බලය නිසා. හරි. ඊළඟ හයිඩ්‍රජන් වල සමස්ථානික තුනයි මොනවද? 1 1 1 2 3. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. D වල තියෙන ද්‍රාව්‍යතාව ඔබට පේනවා මෙතන උෂ්ණත්වය සමාන වෙලා තියෙන්නේ. මෙතන උෂ්ණත්වය සමානයි. මෙතන දාලා තියෙන එකම ද්‍රව්‍ය සීනිම තමයි. එතකොට XY Z අතරින් ද්‍රාවකයේ ස්වභාවය. එතන උෂ්ණත්වය සමානයි, ද්‍රාවකය වෙනස් වෙලා තියෙන්නේ X සහ Z. X සහ Z. X සහ Y නල අතරින් වැඩි සීනි ප්‍රමාණයක්. එතන මේ දෙක බැලුවහම පුතේ ඔබට පේනවා එකම ජල පරිමාව. හැබැයි මෙයාගේ උෂ්ණත්වය 25යි, මෙයාගේ උෂ්ණත්වය 80යි. අපි දන්න උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රාව්‍යතාව වැඩි. අපෙන් අහන්නේ වැඩි සීනි ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ මොකේද කියලා. එහෙනම් ඒකට එන්න ඕන x කියන එක. ඒතර ඒ නිරීක්ෂණයට හේතුව පැහැදිලි කරන්නලු. උෂ්ණත්වය වැඩි වෙන විට ද්‍රාව්‍යතාව වැඩිය. උෂ්ණත්වය වැඩි වෙන විට ද්‍රාව්‍යතාව වැඩිය. එම නිසා උෂ්ණත්වය අඩු ජලයේ ඉතිරිවන ප්‍රමාණය උෂ්ණත්වය අඩු ජලයේ ඉතිරිවන ප්‍රමාණය වැඩිය. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ චලිතයේ පිළිබඳ නිව්ටන්ගේ දෙවැනි නියමය ලියන්න. ඔබ දන්නවා ඒක නම් ඔයාලට පුළුවන්. වස්තුවක ওই නියම තුනෙන් එකක් ගොඩක් වෙලාවට පේපර් එකේ තියෙනවා. හරිද? වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාත වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාත වේ. වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන බලයට අසමතුලිත බලයට අනුලෝමව සමානුපාත වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාත වේ. ඒතර ඔබ බලන්න පුතේ මේකේ තියෙන ට්‍රැක්ටරයක් ලී කොටයක් ඇදගෙන යන එක. ඒතර මේකේ ඝර්ෂණ බලය මේක චලනය වෙන්නේ මේ පැත්තට කියලා පේනවා අපිට පින්තූරේ දිහා බැලුවහම මේ පැත්තට.
එහෙනම් අපි දන්නවා චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ඝර්ෂණ බලය ක්‍රියාත්මක. ඒතර ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ F කියලා. ඔන්න ඔහොම දාන්න ඕනේ දිශාව. හරි විදියට දාන්න ඕනේ. හරිනේ? 400යි නම් ප්‍රතික්‍රියාවේ අගය. අපි කොහොමද බලය හොයන්නේ? W සමානයි mg. එතකොට m 400යි ගුරුත්ව විතරණයේ අගය 10යි. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද? 4000යි නිව්ටන්. ඊළඟ හතරවෙනි එක කේබලය මගින් ලී කොටය මත 1200 නිව්ටන් බලයක් යොදා ඇති විට කොටය නිසලව පවතී. එම අවස්ථාවේදී ලී කොටය මත ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලය. ඒතර පුතේ නිසලව තියෙනවා නම් මතක තියාගන්න. නිසලයි කියන ඕනම අවස්ථාවක ඒ කියන්නේ යොදන බලයයි ඝර්ෂණ බලයයි මොකද වෙන්නේ? සමානයි. එහෙනම් යොදන බලයත් 1200යි ඝර්ෂණ බලයත් 1200යි. යොදන බලය 1560ක් වෙනකොට ඝර්ෂණ බලය 1500යි. එහෙනම් ත්වරණය. ඒතර ත්වරණයට ගන්නේ ත්වරණය සමානයි F සමානයි m නේ පුතේ. එතකොට ත්වරණයට ගන්නේ මේ බලයට ගන්න 1560න් 1500 අඩු කරාම එන්නේ 60යි. ස්කන්ධය 400යි A කියන එකයි අහන්නේ. ඒතර දෙපැත්තම 400න් බෙදුවහම අපි දන්නවා A වල අගයනවා කීයද? 0.15යි ms ඍණ 2. ත්වරණය m 1. එතකොට ලී කොටේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භයි නම් චලිතය. එතකොට එන්න ත්වරණය වෙනවා කියන්නේ ප්‍රවේගය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මේක තමයි ප්‍රස්ථාරය. එතකොට ඉහත එක කොටසේ සඳහන් පරිදි 20 තත්පර 20ක් චලිත වීමෙන් පසු කොටේ අත් කර ගන්නා ප්‍රවේගය සොයන්න. කොටේ අත් කර ගන්නා ප්‍රවේගය මෙතන 20යි. එතකොට මෙතන මේ ප්‍රවේගයයි අහන්නේ අපේ. ඒතර අපි දාන සමීකරණය තමයි පුතේ ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. දැන් ත්වරණය අපි හෙව්වා කීයද? 0.15යි කියලා ආවා. 0.15යි. ප්‍රවේග වෙනස කියන්නේ ආරම්භකයෙන් අවසානයට අඩු කරාම බිඳුවයි. කාලය තත්පර කීයද? 20යි. ඒතර 0.15 මෙතන හරස් ගුණිතේ ඉන්නේ ප්‍රවේගය සමාන වෙනවා 0.15 වැඩි කිරීම 20. ඒතර එන්නේ කීයද? 3යි ms ඍණ 3යි ms ඍණ 1. ඊළඟට තත්පර 20 කාලයක් තුල කොටේ සිදු විස්ථාපනය. විස්ථාපන වෙනස විස්ථාපනය හොයන්නේ කොහොමද පුතේ? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න කොහොමද? භාගයයි ආධාරකය 20යි ප්‍රවේගයේ ලම්බ උසාව 3යි. එහෙනම් එතකොට මේක කැපුණාම 10 වැඩි කිරීම 3 කියන්නේ කීයද? 30යි මීටර. ඊළඟ එක තියෙන්නේ කෝප්පයක ජලය ග්‍රෑම් 200ක් රත් කරන අවස්ථාවක්. අපි දන්නවා මේකට දාන්න ඕන සමීකරණය Q සමානයි mc θ. ස්කන්ධයේ ග්‍රෑම් 200යි 200 කිලෝ කරන්න 1000න් බෙදන්න ඕන. විශිෂ්ට තාපධාරිතාව 4200යි උෂ්ණත්ව වෙනස 70යි. එතන මේක සුළු කරාම ඔබ තේරි 58800ක් ජූල්. තාපන උෂ්ණත්වයේ 100 දක්වයින් පස්සේ උෂ්ණත්වමාන පාඨාංකය වෙනස් වෙන්නේ නැහැලු. ඒකට හේතුව මෙහිදී ලබා ගන්නා ශක්තිය අවස්ථා විපර්යාසයේ සිදුවීමට වැය වෙන නිසා. ඒක තමයි හේතුව. ඇයි පුතේ 100 ජලය 100 හිමාලය බවට පත් වෙනවනේ. ඒකයි. එහෙනම් අපි ඒකට කියන ගුප්ත තාපය කියලා. ලබා ගන්නා ශක්තිය අවස්ථා විපර්යාසයේ සිදුවීමට වැය වෙන නිසා. තාපන දඟලේ මගින් මිනිත්තු 2ක කාලයක් ගත වුණාලු. එතකොට අපි දන්නවා ජවය ක්ෂමතාව සමාන වෙනවා කාර්ය විදීම කාලයනේ. ඒතර මේකේ කාර්ය විදියට ගන්නේ අපි ඉස්සෙල්ලා හොයාගත්ත ජූල් 58000 බෙදන්න ඕනේ මිනිත්තු 2යිනේ. මිනිත්තු 2 කියන්නේ පුතේ මිනිත්තු තප්පර කරන්න බෙදන්න ඕනේ 2 වැඩි කිරීම 60න්. ඒ කියන්නේ මිනිත්තු 2 තප්පර කරන්න ඕනේ. එතකොට 60න් වැඩි කරනවා. එතකොට මේක සුළු කරාම 490යි වොට්. ඊළඟ අපි රචනා ප්‍රශ්න පත්‍රයට යමු.
පස්වෙනි ප්‍රශ්නේ ශාක අයත්තන රාජධානිය ශාක අයත්තන රාජධානියට අපි කියන්නේ ප්ලාන්ටේ කියලා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ නම් හරිම ලේසි. ප්ලාන්ටේ P සඳහා අදාළ කාණ්ඩයේ නම P අපි දන්නවා සපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදෙනවා. ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා. එහෙනම් P සඳහා ඇති කාණ්ඩය මොකද්ද? ද්විබීජපත්‍රී. ද්විබීජපත්‍රී. Q ශාක කාණ්ඩයේ සඳහා උදාහරණයක්. එතකොට Q කියන්නේ මොකද්ද පුතේ? එතෙන්ට එන්නේ බීජ මෙතන තියෙන එකක් බීජ හට නොගන්නානේ. අනිත් එක මොකද්ද? බීජ හට ගන්නා. ඒතර ඔබ දන්නවා බීජ හට ගන්නා ශාකවලට උදාහරණ වර්ග දෙකක් තියෙනවා. මඩු සහ ෆයිනස්. ඒ ඕනම එකක් ලියන්න පුළුවන්. උදාහරණයක් නේ අහන්නේ. මඩු සහ ෆයිනස්. ඊළඟට කුටීර 3කින් යුක්ත හෘදයක් පවතින සත්ත්ව කාණ්ඩය උභයජීවී. මතක තියාගන්න අපි උරගයින්ටත් කියනවා අර කෝෂිකා අසම්පූර්ණව බෙදිලා කියලා. හැබැයි මෙතන හරියටම දීලා තියෙන්නේ කුටීර 3කින් යුක්ත හෘදයක් තියෙන්නේ උභයජීවීන්ට. එතන මෙතෙන්ට එන්න ඕනේ උභයජීවීන් කියන උත්තරේ. උභයජීවී. පුතේ ඔයාලා සාමාන්‍ය පෙළ විභාගෙදී මේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න තෝරගන්න. ඒක ඇත්තටම පහසුයි සහ අපි පේපර් මාකින් වලදී දැකලා තියෙන ගොඩක් ළමයින්ට මේ ප්‍රශ්නෙට ලකුණු 20න් ලකුණු 15කට වැඩිය තියෙනවා. මොකද මේ විෂය කරුණු ගොඩක් අමාරු ඒවා නෙමෙයි. ඒක නිසා හැබැයි ඒක Tamanගේ හැකියාවත් එක්ක ප්‍රශ්න ඔක්කොම කියවලා බලන්න. හැබැයි මේ ප්‍රශ්නේ ලියලා තියෙන සම්භාවිතාවත් වැඩි, ලකුණු ලබා ගන්න සම්භාවිතාවත් වැඩි. ඊළඟට B කොටස ජීවීන්ගේ නව පරම්පරාව බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය. එතකොට ශාකවල ලිංගික ප්‍රජනන ව්‍යුහයේ පුෂ්පය පූමාංගය ප්‍රධාන කොටස් මොනවද? පරාගධානිය සහ සූත්‍රිකාව. ඊළඟ B2 කොටස ආර්තව චක්‍රයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධති ස්ථාන දෙකක් ආශ්‍රිතව සිදුවන වෙනස්කම් තියෙනවා. ඔබ දන්නවා A කියන්නේ මොන ස්ථානයේද පුතේ? මෙතන මේක තියෙන්නේ A කියන්නේ ඩිම්බ කෝෂය. ඔබ දන්නවා B කියන්නේ මොකද්ද? ගර්භාෂය. අපි දන්න ස්ථාන දෙකක් අතර වෙනස්කම් සිදු වෙනවා. ඩිම්බ කෝෂය සහ ගර්භාෂය කියන ස්ථාන දෙක. ඒතර B හිදී ක්‍රියා කරන හෝමෝන දෙකක්. එකක් ඊස්ට්‍රජන්, අනිත් එක ප්‍රොජෙස්ටරෝන්. ඊස්ට්‍රජන් අනිත් එක මොකද්ද? ප්‍රොජෙස්ටරෝන්. ඊළඟට ආවේනීය සම්බන්ධ පහත් සඳහන් පද හඳුන්වන ජාන ප්‍රකාශය කියන්නේ කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල දක්වන ප්‍රකාශය. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල දක්වන ප්‍රකාශය. ඊළඟ ප්‍රතිබද්ධ ජාන කියන්නේ එකම වර්ණ දේහයේ පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ජාන. ඊළඟ C කොටස ආහාර ජීර්ණයේදී නිපදවන රුධිරය අවශ්‍ය ස්ථාන කරා පරිවහනය කරනවා. එක් ඉන්ද්‍රියවලදී සිදුවන ප්‍රධාන කාර්ය. මහාන්ත්‍රයේදී කරන ප්‍රධාන කාර්ය තමයි අපි දන්න පුතේ මොකද්ද? ජලය අවශෝෂණය. අක්මාවේදී කරන්නේ මොකද්ද? පිත්ත නිපදවීම. ලිපිඩ තෛලෝදකරණය සඳහා අවශ්‍ය පිත්තුෂ නිෂ්පාදනය කරනවා. පූර්ණ හර්ට් විස්තරය. හර්ට් චක්‍රයේ අවස්ථා 3ක් තියෙනවා. එතකොට මෙතන එකක් දීලා තියෙනවා, අනිත් දෙක අහන්නේ. මොනවද අවස්ථා 3? කාර්නික ආකුංචය, කෝෂික ආකුංචය, කාර්නික කෝෂික විස්තරය. කාර්නික කෝෂික විස්තරයට තමයි කියන්නේ පුතේ පූර්ණ හර්ට් විස්තරය කියලා. එහෙනම් මෙතන අනිත් දෙක වෙන්නේ කාර්නික ආකුංචය සහ කෝෂික ආකුංචය. තුන්වෙනි කොටස කේට ග්‍රන්ථි මගින් නිපදවන ආහාර ජීර්ණයට බලපාන එන්සයිමය ඇමයිලේස් එහෙම නැත්නම් ටයිලින්. කේට ඇමයිලේස් එහෙම නැත්නම් ටයිලින්. කේට ඇමයිලේස් එහෙම නැත්නම් ටයිලින්. ප්‍රතීක ඡාපයක් තියෙනවා. අපි දන්නවා ප්‍රතිග්‍රාහකය. මෙතන තියෙන්නේ මොකද්ද? සංවේදක නියුරෝනය, චාලක නියුරෝනය. මේක තමයි පුතේ මොකද්ද? සුෂුම්නාව. ඒක ඇතුලේ තමයි තියෙන්නේ මොකද්ද? අතරමැදි නියුරෝනය. අතරමැදි නැත්නම් අන්තර්හාර නියුරෝනය තියෙන්නේ ඒකේ.
එහෙනම් XY කියන්නේ X කියන්නේ සංවේදක නියුරෝනය, Y කියන්නේ සුෂුම්නාව. Y කියන්නේ සුෂුම්නාව. ඊළඟ එක බලමු අපි. ශිෂ්‍යයේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් සමාන පරිමාපයකින් පරීක්ෂණ නල 4කට දානවලු. ඒකට දාලා තියෙන්නේ මොනවද? අයන් මැග්නීසියම් කොපර් සිංක්. ඒතර රසායනික විපර්යාසයක් සිදුවන්නේ කිනම් නිරීක්ෂණයක් පදනම් කරගෙනද? ඔබ දන්නවා කොපර් සල්ෆේට් නිල් පාට ද්‍රාවණයක්. නිල් පැහැය ක්‍රමෙන් අවර්ණ වීම නැත්නම් නිල් පැහැය අඩු වීම හෝ අවර්ණ වීම පදනම් කරගෙන තමයි එයා මේකේ ප්‍රතික්‍රියාවේ නිරීක්ෂණය මේ රසායනික විපර්යාසයේ සිදුවන බව අතර වර්ණ වෙනස් වීම පදනම් කරගෙන. හරිනේ. කොපර් සල්ෆේට් සහ අයන් අතර ප්‍රතික්‍රියාවට උෂ්ණත්වයේ බලපෑම. ඒතර ලුහුඬින් විස්තර කරන්න කිව්වහම පුතේ වඩා සුදුසු ඔයාලට පුළුවන් නම් මේකට රූප සටහනක් අඳින්න. එතකොට ලොකු විස්තරයක් ලියන්න ඕන වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒතර මෙතන අපි අඳිනවා පරීක්ෂා නල දෙකක් ගන්නවා. දෙකටම දාලා තියෙන්නේ මොනවද? කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් සල්ෆේට් ද්‍රාවණය දාලා තියෙනවා. එකක් තියෙනවා සෙල්සියස් 30. අනිත් එක තියෙනවා සෙල්සියස් 60. ඒතර එකක් 30 අනිත් එක 60. එතකොට මෙතන තියෙනවා යකඩ අයන්නේ. ඒතර මේ දෙකටම අපි මෙහෙම අයන් නැත්නම් යකඩ යන දෙකක් දාන්න ඕනේ. අයන් කෑලි දෙකක්, යකඩ කෑලි දෙකක්. හරිනේ. එතකොට තමයි අපිට මේක විස්තර කරනකොට මේ වගේ රූප සටහනක් ඇඳුවොත් ඔබට සම්පූර්ණ ලකුණුම ලැබෙනවා. එතකොට සම්පූර්ණ වෙනස්කම් ටික තියෙන්න ඕනේ. රූප ටික නම් වෙලා තියෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. භෞතික අවස්ථාව දක්වමින් කොපර් සල්ෆේට් සහ මැග්නීසියම්. එතකොට කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් AQ භෞතික අවස්ථාව දක්වනවා. මැග්නීසියම් සොලිඩ් ඝන අවස්ථාව. හැදෙන්නේ මැග්නීසියම් සල්ෆේට්. එතකොට ඒක ජලීය AQ ධන කොපර්. කොපර් කියන්නේ කොපර් වලට එන්නේ ඝන අවස්ථාව. ඒකයි භෞතික අවස්ථාව දක්වන්න ඕන කියලා කියන්නේ. ඊළඟට මැග්නීසියම් ලෝහයේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ මැග්නීසියම් ලෝහයේ මෞලයක ස්කන්ධය. මෞලයක ස්කන්ධය 24 ග්‍රෑම් මෞලයට වේ. මෞලයක ස්කන්ධය. මැග්නීසියම් පරමාණුක ස්කන්ධය. එතකොට ඇවෝගාඩ්‍රෝ අංකය මේක කියලා ගන්නලු. එතකොට අපි දන්නවා පුතේ මෙහෙම පරමාණු 6 වැඩි කිරීම 1023ක ස්කන්ධය කීයද මැග්නීසියම් 24යි. එහෙනම් අපෙන් අහන්නේ එක පරමාණුක ස්කන්ධය. එතකොට මොකක්ද දෙන්නේ? 24 බෙදන්න ඕන මෙන්න මේ පරමාණු සංඛ්‍යාවෙන්. 6 වැඩි කිරීම 1023. එතකොට 6 වරක් 1යි 6 වරක් 4යි. එතකොට මෙතන එනවා 4 වැඩි කිරීම 10 23 ධන 23 උඩට යනකොට මොකද්ද වෙන්නේ? ඍණ 23ක් වෙනවා. දැන් මේක තමයි ස්කන්ධය වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මෙච්චර අණු ප්‍රමාණයක ස්කන්ධය 24 නම් එක අණු නෙමෙයි පරමාණු එක පරමාණුක ස්කන්ධය කීයද කියලායි බලන්න. මැග්නීසියම් ග්‍රෑම් 6ක අඩංගු මවුල ගන්න. කොහොමද හොයන්නේ? n සමානයි n බෙදීම m 6 බෙදීම 24 කියන්නේ 4න් 1යි කියන්නේ 0.2.5යි මවුල. 0.2.5යි මවුල. ඊළඟට සාන්ද්‍රණය හොයන ගැටලුවක් තියෙන්නේ. මම ඔබට කියලා තියෙනවා සාන්ද්‍රණයට අදාළ සමීකරණ දෙකක් තියෙනවා. C සමානයි n බෙදීම v අනිත් එක n සමානයි n බෙදීම f. ඒතර අපි මේ අදාළ ආදේශ කිරීම කරගත්තොත් සාන්ද්‍රණය 0.1යි පරිමාවත් 0.1යි පුතේයි ඝන සෙන්ටිමීටර් 100ක් කියන්නේ 0.1. එතන මෙතන හරස් ගුණිතය ගත්තොත් n සමාන වෙනවා 0.01කට. එහෙනම් ඊතර මෙතන මවුල ගානට දානවනේ 0.01යි. මෙතන සාපේක්ෂ මෞලික ස්කන්ධය දීලා තියෙනවා 249.5යි. එතන මෙතන තියෙන්නේ m. මෙතන හරස් ගුණිතය ගත්තාම 0.01කින් වැඩි කරාම උත්තරේ එන්නේ 2.49යි 5යි ග්‍රෑම්. එතන මේ සමීකරණ දෙකට ලියලා ගාන හැදුවාම සම්පූර්ණ ලකුණුම ලැබෙනවා. ඒක නිසා අර වගන්ති ලියලා හදන එක ගොඩක් දරුවන්ට ගැටලු සහගත වෙනවා. ඒක නිසා මේ විදියට හදන්න පුරුදු වෙන්න. ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ ජලයේ පිරි විශාල බාල්දියක් එසවීමට සිසුන් දෙදෙනෙක් එක්වී කරපු ක්‍රියාකාරකමක් තියෙනවා. සම්ප්‍රයුක්ත. එතකොට මෙතන බල දෙක සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්ත වෙන්නේ කොහොමද පුතේ? CI 200යි නිව්ටන්. සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය ඒක.
සිසුන් දෙදෙනෙකු සහභාගී වී කප්පියක් යෙදීම වලින් ලබාගෙන තියෙන වාසිය තමයි එකක් කප්පියක් යෙදීමේ වාසිය තමයි පුතේ බලය යොදන දිශාව මොකද වෙන්නේ? අපි දන්නවා පහසුවෙන් අවශ්‍ය දිශාවකට අනුව බලය යොදන්න පුළුවන්. ඒතර කප්පියක් යෙදීමේ වාසිය බලයේ යෙදිය යුතු දිශාව වෙනස් කරගත හැකි වීම. අපිට උවමනා පැත්තට හැරිලා බලය යොදන්න පුළුවන්. බලයේ යෙදිය යුතු දිශාව වෙනස් කරගත හැකි වීම සහ දෙදෙනෙක් සහභාගී වීමෙන් තියෙන වාසිය යොදන බලය යෙදිය යුතු බලය අඩුවීම. තුන්වෙනි කොටස බාල්දි ඉහළට ඇදීමෙන් පසු බලයේ දූ දණ්ඩ තිරස්තලයක එහා බී යන දෙකක් මගින් රූපයේ ලෙස සවිකර ඇත. එතකොට මේකට අපි කියන්නේ මොන බල කියලාද? සමාන්තර මෙහිදී සිසුන් ඊට පස්සේ තියෙන්නේ දණ්ඩ මත යෙදී ඇති බල පවතින්නේ සමාන්තර බල තුනක් විදියට පුතේ. සමාන්තර බල තුනක සංප්‍රයුක්ත අවස්ථාවක්. හරිද? මේක සමාන්තර විදියට තියලා ඔබට පේනවා මේක මේ පැත්තට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මෙහෙම තියෙන්න නම් තිබිය යුතු අවශ්‍යතාව මොනවද පුතේ? බල තුන ඒකතල විය යුතුයි. බල දෙකක එකතුව තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන විය යුතුයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. බල තුන ඒකතල විය යුතුය. අනිත් එක බල දෙකක එකතුව තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන විය යුතු අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. ඊට පස්සේ තියෙනවා දණ්ඩ මත මේකේ පළවෙනි එක ඇණයක් ගහලා තියෙනවා. ඒ ඇණය ගැලවිලා ගියාලු. ඊට පස්සේ දණ්ඩ මත ක්‍රියා කරන ආරම්භක ගූර්ණය. බල ගූර්ණය සමාන වෙන්නේ මොකටද පුතේ? බලය වැඩි කිරීම ලම්බ දුර. ඒතර බලය මෙතන හොයාගත්තා අපි බලය 200යිනේ. එතකොට මොකද එක ඇණයක් ගැලවිලා ගියොත් සම්පූර්ණ බලයම තමයි මෙතනින් ගන්න වෙන්නේ. එක පැත්තකින් නෙමෙයි. ඒතකොට එතනින් තමයි සම්පූර්ණ බලය. ඒතර බලය 200යි. ලම්බ දුර සෙන්ටිමීටර් 50යි කියන්නේ 0.5යි. 200.5න් වැඩි කරාම 100යි නිව්ටන් මීටර් බල ගූර්ණය. එම බල ගූර්ණයේ දිශාව දැන් B ඇණයනේ ගැලවිලා ගියේ. එතකොට මේක සම්පූර්ණයෙන් මේ පැත්තට කැරකෙනවා. ඒතර දිශාව වෙන්නේ මොකද්ද? වාමාවර්ත ගූර්ණයක්. වාමාවර්ත. ඒ කියන්නේ මේ පැත්තට තමයි කැරකෙන්නේ. වාමාවර්ත ගූර්ණයක් සිදු වෙන්නේ. ඊළඟට පිස් බාල්දියේ බර නිව්ටන් 50යි. ජලය පිරීමට පෙර එහි පරිමාවෙන් 3න් එකක් ජලය තුල ගිලී පවතී. එවිට එක් සිසුවෙක් යොදන බලය 15යි නිව්ටන්. උඩුකුරු තෙරපුම. අපි උඩුකුරු තෙරපුමට දන්න ප්‍රකාශයක් තියෙනවා මොකද්ද පුතේ? උඩුකුරු තෙරපුම කියන්නේ සත්‍ය බර සමාන වෙනවා. සත්‍ය බර සමානයි දෘශ්‍ය බර ධන උඩුකුරු තෙරපුම. ඒතර සත්‍ය බර නිව්ටන් 50යි. දෘශ්‍ය බර කීය දෙන්නේ 15යි. උඩුකුරු තෙරපුමට අපි x දැම්මොත් එතකොට 15න් 15ක් අඩු කරාම කීයද? 35යි. එනම් ලක්ෂය තුළ h ගැඹුරක ගිලී පවතී වායුගෝල පීඩනය 5 ජලයේ ඝනත්වය d ගුරුත්වාකර්ෂණය g. ඒ ලක්ෂය මත යෙදෙන මුළු පීඩනය p. එතන පුතේ මෙතන p මෙතන වායුගෝල පීඩනය 5 කියලා තියෙනවනේ. ඊළඟ අපි ඒකත් ඇසුරෙන් තමයි ප්‍රකාශය ලියන්න ඕන. p සමානයි 5 ධන h rho g. 5 ධන h rho නෙමෙයි මෙතෙන් දාන්න වෙන්නේ d. ඒ ඝනත්වයේ d නේ දීලා තියෙන්නේ. ඒක නිසා ඒ ලක්ෂයට ගැඹුර මීටර් 4 නම් පීඩනය. කොහොමද පීඩනය එන්නේ? පීඩනය සමානයි h rho g 4යි rho 10යි ඝනත්වය 10යි. රූපයේ දැක්වෙන දර්පණයක් ඉදිරියෙන් ලැබූ වස්තුවක ප්‍රතිබිම්බයක් ඇතිවන ආකාරය පෙන්වීමට අඳින ලද කිරණ සටහනක් ABC ලක්ෂය. A කියන්නේ පුතේ වක්‍රතා කේන්ද්‍රය, B කියන්නේ නාභිය, C කියන්නේ ද්‍රවය. ප්‍රතිබිම්බයේ ලක්ෂණ ඔයාලට පේනවා උඩුකුරුයි ප්‍රතිබිම්බය විශාලයි අනිත් එක තමයි පුතේ අතාත්විකයි. දර්පණයෙන් පිටුපසෙන් හැදෙන නිසා අතාත්විකයි. මේක භාවිතයට ගන්න අවස්ථා දෙකක් කියන්න කියලා තියෙනවා. මොනවාද? එකක් තමයි රැවුල බෑමේදී, අනිත් එක දත් පරීක්ෂාවේදී. දන්ත වෛද්‍යවරු දත් පරීක්ෂාවේදී. ස්වාභාවික ජලජ පරිසර පද්ධතියක දල රූප සරහනක් දැක්වෙනවා. මෙම වර්ගීකරණය කුමන වර්ගීකරණයට අයත්ද? මේක පුතේ පරිණාමික බන්ධුතා ඉස්මතු වෙලා කියන අදහස තියෙනවානේ. දැන් පරිණාමික බන්ධුතා ඉස්මතු වෙන්නේ මොන වර්ගීකරණයකදද? ස්වාභාවික වර්ගීකරණයකදී. මෙහි දක්නට ලැබෙන ඇතැම් ජීවීන් ආන්තික පරිසරවල ද වාසය කරයි.
ඒතර ආන්තික පරිසරවල ජීවත් වෙන ජීවීන් අයිති වෙන අධිරාජධානිය අහන්නේ. අපි දන්නවා ආකියා කියන අධිරාජධානියට තමයි අයිති වෙන්නේ. ආකියා. ආන්තික පරිසර ඇති ස්ථාන දෙකක් මොනවද? ගිනි කඳු, ලවණ වගුරු, සාගර පතුල, හිම කඳු ඒ ඕන එකක්. කුණුදිය උල්පත් ඒ ඕන එකක් ගන්න පුළුවන්. ජලජ පරිසරයක දැකිය හැකි ජීවී කාණ්ඩ දෙකක්. ජීවී කාණ්ඩ දෙකක් අහන්නේ. එකක් මත්ස්‍යයින් අනිත් එක ආත්‍රපෝඩාවන්. මෙම ජලජ පරිසරයෙන් ගතිපු සාම්පලයක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරාලු. X කියන්නේ පක්ෂම තියෙනවා. පක්ෂම තියෙන එක්කෙනෙක් නම් අපි දන්නවා පක්ෂම තියෙන්නේ පැරමීසියම්ට. පැරමීසියම් Y කශිකා තියෙන්නේ එක්කෝ එව්ග්ලිනා එහෙම නැත්නම් ක්ලැමිඩෝමොනාස්. ව්‍යාජපාද තියෙන්නේ ඇමීබට. නිමග්න ජලජ ශාකයක්. නිමග්න ජලජ ශාකය විදිහට අපිට ගන්න පුළුවන් පුතේ. නිමග්න ජලජ ශාකය හයිඩ්‍රිල්ලා, වැලිස්නේඩියා ඒ වගේ එකක්. හරිනේ? වවුලන්ට බාධක මගහැර පියාසර කිරීමට උපකාරී වන තරංග විශේෂයට අපි කියන මොනවද? අතිධ්වනි තරංග. එම තරංග මිනිසා විසින් භාවිතා කරන අවස්ථා දෙකක් මොනවද? එකක් තමයි ශරීර අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීමට, කලල පරීක්ෂා කිරීමට, ඊළඟ එක ලිතෝට්‍රිප්සි ක්‍රමයෙන් ගල් කුඩු කිරීමට. මොනවාද? මුත්‍රාශය එහෙම ගල් තියෙන ඒව වකුගඩු වල ගල් කුඩු කිරීමට. මත්ස්‍යයේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 1.4යි, උඩුකුරු තෙරකුම 10යි කියලා. මාළුවාගේ සත්‍ය බර ගන්න කොහොමද පුතේ? අපි W = mg. ඒතර එනවා 1.4 වැඩි කිරීම 10 කියන්නේ සත්‍ය බර නිව්ටන් 14ක් එනවා. පැහැදිලිද? ඊට පස්සේ ආන්නේ දෘශ්‍ය බර. අපි දන්නවා සමීකරණයක් සත්‍ය බර සමාන වෙනවා දෘශ්‍ය බර ධන උඩුකුරු තෙරකුම. ඒතර සත්‍ය බර 14යි දෘශ්‍ය බර දන්නේ නැහැ උඩුකුරු තෙරකුම 10යි. ඒතර 14න් 10ක් අඩු කරාම උත්තරේ එනවා නිව්ටන් 4ක්. ඊළඟට රූප සටහනේ තීට කෝණයේ දීවරයකගේ දැලක් භාවිතයෙන් මසුන් නැල්ලීම ඊයම්බරු දැලේ පහළටත් රිජිෆෝම් උඩටත් සවිකල තියෙනවා. ඒකට හේතුව ඊයම්බරු ජලයට වඩා ඝනත්වය වැඩි නිසා ජලය තුල ගිලීමට තමයි ඊයම්බරු භාවිතා කරන්නේ රිජිෆෝම් ජලය මත පාවීමට. එතකොට ඒකෙන් තමයි දැල තියෙන තැන හඳුනා ගන්න තමයි ඒක වැදගත් වෙන්නේ. ඊයම්බරු වැදගත් වෙන්නේ දැල ජලය තුල ගිල්වා තබාගෙන. එතකොට ඒකට හේතු විද්‍යාත්මකව පැහැදිලි කරන්න කිව්වහම අපි කියන්න ඕනේ ඊයම්බරු වල ඝනත්වය වැඩි ජලයට වඩා, රිජිෆෝම් කුට්ටි වල ඝනත්වය අඩුයි ජලයේ ඝනත්වයට වඩා. ඒක නිසා පාවෙනවා මේවා ගිලෙනවා. එහෙමයි කියන්නේ. හරිනේ? තීට කෝණයේ අගේ අවදි කෝණයට වඩා අඩුයිද වැඩිද? දැන් මෙතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙනවා කියන්නේ අවදි කෝණයට වඩා මොකද වෙන්නේ පුතේ? වැඩි. අවදි කෝණයට වඩා වැඩි. එතන මේකට කියන්නේ අපි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලානේ. මිනිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යොදාගෙන කරන එකක් ප්‍රකාශ තන්තු අනිත් එක තමයි ප්‍රිස්ම දෙනිතිය. ප්‍රිස්ම දෙනිතියේ තියෙන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ප්‍රිස්ම දෙනිතිය. ඊළඟ අපි බලමු අවසාන ප්‍රශ්නේ. බොහෝ කාබනික සංයෝග නිස්සාරණය කරනු ලබන්නේ පෙට්‍රෝලියම් වලින්. ඒ මිශ්‍රණ වෙන් කිරීමේ ක්‍රමයට අපි කියන මොකක් කියලාද පුතේ? භාගික ආසවනය කියලා. භාගික ආසවනය. එන්ඩෝස්කෝප් එකත් හරි පුතේ. භාගික ආසවනය. පෙට්‍රෝලියම් වලින් එහි සංඝටක වෙන් කිරීමේ ක්‍රමයට කියන්නේ භාගික ආසවනය කියලා. ඊළඟට මේක තාපදායකද? තාපයේ පිට වෙන ඕනම දහන ප්‍රතික්‍රියාවක් තාපදායකයි. ශක්තිය ඵල සටහනක අන්වින්න. ඒතර මෙතන ශක්තිය කියන එක අපි දකුණු කරන්න ඕන. ඒතර තාපදායක වෙන්න නම් ප්‍රතික්‍රියක තියෙන්න ඕන උඩින්. එහෙනම් මෙතන 2යි C8H18 ධන 25යි O2. ඒක තමයි ප්‍රතික්‍රියක. ඵල එන්නේ මොනවද? 16යි CO2 18යි H2O කියන එක තමයි ඵල. ඒතර තාපය පිට වෙනවා. පරිසරයට තාපය නිදහස් වෙනවා. ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක හා ඵල ශක්ති මට්ටම් සටහනක දක්වන්නේ මේ විදිහට. හයිඩ්‍රෝකාබනයක් වන එතීන් විවිධ ව්‍යුත්පන්න භාවිතයෙන් නොයෙකුත් බහු අවයවක නිපදවා ඇත.
වඩාත් ප්‍රතික්‍රියා වන්නේ එතීන්ද නැතහොත් එතේන්ද? එතීන්. ඒකට හේතුව තමයි මොකද පුතේ? එතීන් වැඩි වෙන්න හේතුව. ඒකට හේතුව කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන පැවතීම. කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන පැවතීම. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් වල ඒක අවයවය ලියන්නලු. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් වල ඒක අවයවය. මේක තමයි ඒක අවයවය. අපි ඒකට කියනවා ෆ්ලෝරෝඑතීන්. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. ඊළඟ එක විවිධ ද්‍රව්‍ය තුලින් විද්‍යුතය සන්නායනය කිරීමේදී සලකා බැලීමේදී ඒවා අර්ධ සන්නායක. ඒතර අර්ධ සන්නායක වලින් භාවිතා කරලා තියෙනවා මේ සංකේතයෙන් කියන්නේ මොනවටද පුතේ? ඍජුකාරක ඩයෝඩ. දැන් ඔයාලා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්නයක් දැකපු ගමන්ම මේක හරි අමාරුයි කියලා අයින් කරන්න. හැබැයි මේකේ පොඩි කොටස් ටිකක් අහන්නේ. උපරිම සාමාන්‍ය ලකුණු 4ක් 5ක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටසට වෙන්නේ. ඉලෙක්ට්‍රොනික පාඩම මම YouTube එකට දාන්නම් පුතේ. ඒතර මේක හරිම පොඩි කරුණු ටිකකුයි දැනගන්න තියෙන. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ඒක අමාරුයි කියලා ඒක ගැන වද වෙන්න එපා. මොකද ඒ පාඩම අමාරු වුණොත් ඒක ඉරිගහන ප්‍රශ්න හරි නැත්නම් තෝරගන්න අපිට විභවගත රචනා වුණොත් අපිට තෝරගන්න ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ඒක ගැන වද වෙලා මුළු විද්‍යාවම අමාරුයි කියලා හිතන්න එපා. පැහැදිලිද? ඉතා පොඩි විෂය කරුණු ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඍජුකාරක ඩයෝඩ. එක් අවස්ථාවකදී මෙහි ප්‍රධාන පරිපථයට සැපෙන ධාරාව JA දිශාවට. ඒ කියන්නේ මේ පැත්තට ගමන් කරනවා. ඒ පැත්තට ගමන් කරනවා පුතේ ඔන්න බලන්න මෙතෙන්දිනේ ධාරාව දෙකට බෙදෙන්නේ. ඔබට මේක මේ පැත්තට තියෙනකොට මේ පැත්තේ අග්‍රේ මෙහෙම යන්න බෑ. මේ පැත්තේ තියෙන බාධාව නිසා යන්න බෑ. මෙන්න මෙතනින් තමයි යන්න පුළුවන් වෙන්නේ. ඒතර හොඳට මතක තියාගන්න මෙතනින් ගිහිල්ලා ඊට පස්සේ මේ පැත්තට එනවා, මේ පැත්තට එනවා, මේ පැත්තට එනවා. මෙන්න මේකට සමාන්තරව තියෙන අනිත් දෙකෙන් තමයි ධාරාව ගමන් කරන්නේ. එතනින් ගිහිල්ලා මේ පැත්තට එනවා. මම ඔය දැක්කුවේ එක අර්ධයක් ගමන් කරන එක. අපි හිතමු මේකේ අනිත් අර්ධය ලකුණු කරන්න ඕනොත් කොහොමද වෙන්නේ? මේ පැත්තට යනවා නම් යන්නේ මෙතනින් මෙහෙට ගියා. මෙන්න මෙතනින් මේ පැත්තට යනවා. එතකොට මෙහෙම ගියා. ආයි මෙහෙම ගියා. මේක හරහා යනවා. මේක හරහා ගිහිල්ලා මේකට සමාන්තර අනිත් එක මේක හරහා යනවා. ඒක හරහා ගිහිල්ලා මේ පැත්තෙන් එනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි දෙදිශාවට ගමන් කිරීම ලකුණු කරන්නේ. අපි මේක හඳුන්වන්නේ මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණය කරන ඇටෝමක්. නැත්නම් අපි මේකට සරලව කියනවා ඩයෝඩ සේතුවක් කියලා. ඩයෝඩ සේතුවක්. ඩයෝඩ 4ක් තියෙනවා. හරිද? එතන මෙතන කුමන උපාංග අතරින්ද කියලා අහන්නේ. එතන පළවෙනි අවස්ථාව යන්නේ D හා D. D හා B කියන ඩයෝඩ දෙක අතරින්. ප්‍රධාන පරිපථයේ ප්‍රත්‍යාවර්ත ධාරාව ගලන විට D ක්‍රියාකාරීත්වය කුමක් සිදුවේද? එතකොට ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ මේ විදිහට දෙදිශාවටම ධාරාව ගලනවා. එතන එක දිශාවට ගන්නකොට ගැල්වනෝමීටරේ මේ පැත්තට උත්ක්‍රමණය වෙනවා. අනිත් දිශාවට ගන්නකොට ගැල්වනෝමීටරේ අනිත් පැත්තට උත්ක්‍රමණය වෙනවා. එහෙනම් අපි මේකට කියන්නේ G ක්‍රියාකාරීත්වයේ ගැල්වනෝමීටරේ දෙදිශාවටම උත්ක්‍රමණය වේ. ප්‍රධාන පරිපථයේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලන විට ඒතර මේක අපි ගත්තොත් මෙතන ඍජුකරණය වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රතිදාන පරිපථයේ තරංගය ගමන් කරන ආකාරය මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරිද? මෙහෙම සම්පූර්ණයෙන් භාගේ එන්නේ. ඔන්න ඕක තමයි ඔතෙන්ට අදාළ ප්‍රස්තාවය. හරි. හොඳයි දරුවනේ.